So the continuation. And she had concluded with the gratifying thought that their parents were fortunate dead. තර මේ සහෝදරිය ගැන කතා කරන්නේ සහෝදරිය අර වගේ ලියුමක් ලියලා කන්ක්ලූඩඩ් කියන්නේ ලියුමේ අවසානයේ කියනවා gratifying ස්තුතිය පූජා කරනවා gratifying thought ස්තුතිවන්ත සිතුවිල්ලෙන් කියනවා අනේ වාසනාවක් අම්මයි තාත්තයි මැරිච්ච එක නේ එහෙම නැත්තම් උන් ජීවිතවල හිටියනම් මේ වගේ අවමානයක් දරා ගන්න කොහොමද කියන එක and spared the indignity of watching these unsavory activities spared කියන්නේ දරා ගන්න සිද්ධ වෙනවා indignity කියන්නේ අවමානය watching බලාගෙන ඉන්න this unsavory කියන්නේ අප්‍රසන්න නේ ක්‍රියාවක් ඒ නංගිගේ මතය Right. Jagan had heard that his brother, Jagan ආරංචියක් හම්බ වෙනවා. Jagan අහලා තිබුණා ඔහුගේ සහෝදරයා එයා ජීවත් වෙන්නේ විනායක ස්ට්‍රීට් වල often spoke of him in anger. සහෝදරයා තමන් ගැන කතා කරන නිතරම තරහින්, ලැජ්ජාවෙන්, shame. And he never invited him. කවදාවත් ආරාධනාවක් කරන්නේ නැහැ මෙයාට සම්බන්ධ වෙන්න to join him in performing the anniversary ceremonies of their father. තාත්තගේ අවුරුදු දානේ දෙකේ දානේ සෙරමනිස් කරන නොවට නේ තාත්තගේ උපන් දිනේට සම්මාන මොකරි පූජාවන්ට කවදාවත් එන්න කියන්නේ he was an orthodox man orthodox කියන්නේ සම්ප්‍රදායික මිනිස්සෙක් සම්ප්‍රදායට ගරු වෙච්ච පැරණි මිනිස්සෙක් who managed the headquarters of a religious order සහෝදරයා කළමනාකරණය කරා පාලනය කරා headquarters කියන්නේ මූලස්ථානය ආගමික නිකායක් මෙතන religious order කියන්නේ ආගමික නිකාය අපි දන්නවා ඕනම ආගමක් ගත්තම ඒක එක නිකායන් තියෙනවා බුද්ධ ආගමෙත් තියෙනවා කතෝලික ධර්මෙත් තියෙනවා හින්දු ධර්මෙත් තියෙනවා මේක established 10 centuries ago අවුරුදු 100කට 10 centuries ago 10කට කලින් ස්ථාපිත එකක් මේක with a million followers අනුගාමිකයන් මිලියන ගණනක් ඉඳලා තියෙනවා මේකේ and he had begun එයත් දැන් පටන්ගෙන තියෙනවා to disapprove ජගන්ව අනුමත නොකර ඉන්න of Jagan's outlook long ago outlook කියන්නේ ජගන්ගේ බාහිර පෙනුම කියන එක. ඒ කියන්නේ එයාගේ ස්වරූපය නෙවෙයි ඇඟ නෙවෙයි. ඔහුගේ බාහිර සමාජය ඔහු වටේ වෙන දේවල්. long ago ගොඩක් කාලයකට කලින් ඉඳලා. His remarks were brought to Jagan from time to time by common friends and relatives. මේ සහෝදරයා කියපු එක කතා ජගන්ට අරගෙන එන්නේ කාලෙන් කාලෙදී common friends. දෙගොල්ලන්ගේම යාළුවෝ. පොදු වෙච්ච යාළුවෝ, relatives, සමහර ඥාති. කලාතුරකින් කසින්. Whose standing was secure everywhere. අපි දන්නවා කසින්ගේ standing කියන්නේ ස්ථාපනය කියන එක. කසින්ගේ පැවැත්ම කියන එක secure. කොහේ ගියත් කසින් යාළුවෝ ඉන්නවා. secure ඒක ආරක්ෂිතයි. The elder brother had once remarked එකපාරක් අයියා මෙන්න මෙහෙම කියලා තිබුණා. How can you expect a good type of son? හොඳ පුතෙක් කොහොම බලාපොරොත්තු වෙන්නද ජගන් වගේ තාත්තා කෙනෙක් ඉන්නකොට කියලා. What would they say? ඒගොල්ලෝ මොනවා කියයිද? If they knew the latest development. මේ අලුත්ම සංවර්ධනය දැක්කොත් මොනවා කියයිද මේගොල්ලෝ? They would doubtless කියන කිසිම සැකයක් නැහැ remove themselves further. ඒගොල්ලෝ තවත් ඈත් වෙයි. Jagan felt grateful. Jagan එක වෙලාවකට හිතෙනවා අනේ කොයිතරම් දෙයක්ද ස්තුතිවන්ත භාවයක් හිතෙනවා for being an outcast. outcast කියන්නේ කුලයෙන් එළවලා එතන නිදහසක් තියෙනවා. For it absolved him from obligations as a member of the family. And absolve කියන එක.
ඇබ්සෝල් කියලා කියන්නේ එකක් තමයි අපිට නිදොස් කරනවා නැත්නම් වරදින් නිදහස් කරනවා නිදහසක් ඔය යන්නේ. එයාට නිදහසක් ලැබෙන්න පුළුවන්. එයාට ඇක්ට් වෙන්න පුළුවන්. මොකෙන්ද ඇක්ට් වෙන්නේ? ඔබ්ලිගේෂන්ස් කියන්නේ යුතුයකම්, බැඳියාවල්, බැඳීම් කියන ඒවා. As a member of the family, පවුලේ සමාජිකයෙකු වශයෙන් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේ මෙයාට ඈත් වෙලා ඉන්න පුළුවන්. Otherwise, they would be making constant demands. එහෙම නැත්නම් ඒගොල්ලෝ නිරන්තරයෙන් එක එක දේවල් ඉල්ලයි. demands කියන්නේ ඉල්ලී. ඔහුගේ කාලය කැප කරන්න වෙනවා, ඔහුගේ ශක්තිය කැප කරන්න වෙනවා. Compelling බල කරයි him to spend all his time in family conclaves. and conclave කියන වචනේ conclave කියන්නේ වැදගත් සාකච්ඡා සභාව නේ වැදගත් කතන්දර කියන ඒවා ඔයගොල්ලෝ දැක්කපොතේ දැන් ජගන්ට මඟුල කතා කරනකොට අම්බිකත් එක්ක තාත්තලාගේ පැත්තේ අම්මලා පැත්තේ මාමලානේ මේ වැඩේ කරන්නේ මේ අවස්ථර දෙන්නේ ඒගොල්ලන්ට කියන්න ඕනේ ඒගොල්ලන්ගෙන් උපදෙස් ගන්න ඕනේ ආරාධනා කරන ඉස්සෙල්ලා මේගොල්ලන්ට නැකත් හදන්නේ ඒගොල්ලෝ එන්න කෙලියක් නෙමෙතන දැන් අපිට පේනවන්නේ ජගන්ගේ නංගිට දරුවෝ ගොඩක් ඉන්නවා කියන එක අයියට දරුවෝ ඉන්නවනේ ඉතින් මෙයා මාමනේ නැත්නම් ලොකු තාත්තා ඔහොම සම්බන්ධයන් ඉතින් මෙයාගෙන් උදව් ගන්න ඕනනේ හැබැයි ගන්න නැහැ ඌ කුලේ කෑවා අරක චරිතයක් කියලා තියෙනවා එතනනුත් මෙයා තනි වෙලානේ නේ අපි conclave කියදුවේ family conclave කියන්නේ වැදගත් සාකච්ඡා වලට sitting on carpets with a lot of kinsmen නේ kinsmen කියන්නේ ඥාතීන් කියන කට්ටිය නේ බොහොම සමීප ඥාතීන් ඒගොල්ලොත් එක්ක කාපට් වල වාඩි වෙලා exchanging banalities exchanging කියන්නේ හුවමාරු කරගන්නවා අන්න banalities කියන වචනේ banalities කියන්නේ හිස් කතානේ වැදගත්කම කරන්නේ නැති කතා කියලා ජගන් හිතනවා while awaiting to call for the ceremonial feast ඔන්නෝම ඉන්නකොට තමයි ඉතින් පූජනීය feast එක කියන ආහාර වේලට කතා කරන්නේ මොකද තමයි පවුලේ කටයුතු නේ දානයක් වෙන්න ඇති වගේ දේවල් දේව පූජාවක් කියන්නේත් මේකනේ තර එහෙම දෙයක්ත් තියෙන්න එපා ජීවිතේ නේද නැත්නම් මොකද්ද මේ ජීවිතේ ජගන් ගෙවන්නේ එහෙම නැති ජීවිතයක් නේ Jagan was spending a life without all these obligations without all the participations of ceremonial activities but though Jagan think it is good it is a freedom it's a dull life එකම අලස ජීවිතයක් thus ඒ අනුව he had escaped the marriage of his nieces nieces ලගේ කසාද ගොඩක් මෙයාට මග හැරුණා the birthdays of his brother's successive children සහෝදරයාගේ දිගින් දෙකම ළමයි හිටියා ඒකකටවත් ගියේ නැහැ several funerals මගුල් ගොඩක් වගේම අවමගුලුත් ගොඩක් සිද්ධ වුණා ඒවට ගියෙත් නැහැ කසාදය උපන්දිනය මරණය එතන ජීවිතයේ වැදගත් අවස්ථා තුනක් තියෙනවා උපත විවාහය මරණය කියන්නේ ඒත් සමාජයේ අපි යන්න ඕනේ ඕවටනේ we have to participate in these activities but as a person Jagan lacks these things Jagan මේ උනේ නැහැ මේව හම්බුන්නේ නැහැ ඒත් අපිට මොකක්ද ඉතින් කිසිම දෙයකට යන්න ඕනේ නැහැ මොකටද යන්නද එහෙනම් මිනිහ තා මිනිස්සෙක් right ඔන්නතර පාර්ට් එක අපි ඉවර වුණා හරි පුතේ මම විනාඩි දෙකක් දෙන්නම් ඔයගලන්ට ටක් ගාලා පිටුවයින් කරේ ඒකේ මම කියපු ටික ගන්න ඊළඟ සෙක්ෂන් එකට යන්න කලින් සහෝදරයාගේ මතය එතකොට සහෝදරියගේ මතය ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කොයිතරම්නම් ජගන් ප්‍රතික්ෂේප කිරීමක ලක් කරලා තියෙනවද මෙතන හැබැයි ජගන්ගේ මතය මොකක්ද ජගන් හිතනවා මේක හොඳයි මම ඈත් කරලා තියෙන එක හොඳයි එහෙම ජීවිතයක් හොඳද වැදගත්ද අපිට වටිනවද ඒක කම්මැලි නැද්ද එහෙම ජීවිතයක් මොකටද එහෙම ජීවත් වෙලා කියලා අපිට හිතෙන විදිය ගැන ඔයගොල්ලෝ අර ඡේදෙටම ඉස්සරහට ලියා ගන්න
Right. We are continuing as the Mama Jagan was passing the statue. අපි පේනවා අතන සබ් ඉන්සිඩන්ට් එකක් යන්න යන්නේ අතුරු සිදුවීමක් යන්න යන්නේ Jagan was passing the statue. Jagan statue එක පාස් කරගෙන යන අතරතුරදී යන වෙලාවේදී කොළපාට කාර් එක with Marley and Grace drove past him. දෙන්න වාඩිලා ඉන්නවා Marley Grace වාඩිලා ඉන්නවා කාර් එක ගියා. Marley applied the brake. Marley brake ගැහුවා. Jagan එනකන් හිටියා. Grace opened the car door. කාර් එකේ දොර ඇරලා Grace ඇහුවා. කොටරි ගිහලා දාන්නද? තාත්තා යනවද? නෑ ඕනේ නෑ. said Jagan and tried to pass on. එහෙම කියලා Jagan යන්න උත්සාහ කරා. Were you spring cleaning your home, father? තාත්තේ මොකක් හරි හදිස්සියකට ගෙදර සුද්ධ කරනවද? I heard the sounds of your activity. මම අහගෙන එක එක දේවල් ඔයා පෙරලනවා වැටෙන සද්ද ඇහෙනවා කියලා අහන ප්‍රශ්නයක්. Oh, I was trying to clean my surroundings. So මම මගේ වටපිටාව සුද්ධ කරන්න උත්සාහ කරනවා කියන එක නේ. ඒ බලන්න මෙතන sarcastic tone එකක් තියෙනවා මේ කතාවේ. ඔව් ඔව්. මම මගේ වටපිටාව සුද්ධ කරනවානේ මේ දවස්වල. ඒතර එයා කියන්නේ ගෙදර නෙවෙයි. එයාගේ වටපිටාව. මේ සම්බන්ධතාව බැඳියාව කියන්නේ. Jagan said, putting into the words a new meaning. මම අර කියපු දේ තමයි. වචන වලට අලුත් තේරුමක් දෙන්න උත්සාහ කරා. Marley sat staring ahead, saying nothing. Marley දැන් කාර් එකේ ස්ටියරින් වීල් එක ගාව වාඩි වෙලා ඉස්සරහ බලාගෙන ඉන්නවා මුකුත් කියන්නේ නැහැ එක. Jagan noted, Jagan දැක්කා the serious careworn look in his eyes and felt a tug at his heart. හොයන්න careworn කියන එකයි tug කියන එකයි. careworn කියන්නේ කරදර වලින් මිරිකිලා. කරදර වලින් පිරුණු කියන එක. පීඩිත කියන එක. tug කියන්නේ ගැස්සෙනවා, අදිනවා නේ. පාරම ගැස්මක් වගේ දෙයක්. වන්න තාත්තෙක්ගේ හිතක් නේ. Jagan දකිනා පුතාගේ මූණේ බොහොම කනස්සලු බැරෑරුම් පෙනුමක් ඇස්වල තාත්තගේ හදවත ඇදෙනවා. හදවත ගැස්සෙනවා. If he could have recklessly announced. Recklessly කියන්නේ හිතන්නේ මතන්නේ නැතුව එයා කිව්වන long live your story writing machine. ඔබේ කතා ලියන යන්ත්‍රය සදාකල් වැජබේවා. දිගු කල් වැජබේවා. මෙන්න මගේ බැංකු පොත කනින් පුතේ ඒක මට වැඩක් නෑ මේක කියලා තාත්තා කිව්වන කියලා Jagan හිතනවා. එහෙනම් ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉවරයි නේ. All problems would be at the end. නෑ. Not all problems. නෑ. ඔක්කොම ප්‍රශ්න විසඳ ගන්න බෑනේ. කසාදේ මොකද කරන්නේ එතකොට? These two sitting so close. මුන් දෙන්න එක ළඟ වාඩිලා ඉන්නවා. ඉතින් කකුල් දෙකත් ගෑවෙනවා. අනේ දෙයියනේ මුන් බැඳලා නෑනේ. මොකද්ද මුගේ සම්බන්ධතාවය එතකොට? Now they were saying things against each other. මුන් දෙන්න මේ තරම් දවසක් මුන් දෙන්නට විරුද්ධව කිව්වා. Marley was telling that Grace was not in a good condition. She must be sent to a psychiatrist. Grace කිව්වා Marley මට යන්න කියනවා. හොඳ වෙලාවට දරුවෙක් නෑ කියලා කිව්වා නේ. දැන් මුන් දෙන්නානේ Nestling so close. Nestling කියන්නේ කැදලි හදාගෙන නේ. එකට ඉන්නවා ලස්සනට. මොකද්ද මේ? Later, පස්සේ Jagan confided in the cousin. Confided හොයන්න. මම කියන වචන වැදගත් පුතේ. confided කියන්නේ විශ්වාසය තබනවානේ. දැඩි විශ්වාසය තබුවා කසින්ට. මොකද කියන්නේ? I had half a mind to accost them then and there. මගේ
හිතෙන් භාගයක් මට කිව්වා to accost. බලන්න accost කියන එකත්. ළඟට ගොස් අමතනවා නේ කියන එක. එනකොට මම යන්න දුන්නේ ඒගොල්ලන්ට. I will find another opportunity. මම තව අවස්ථාවක් හොයාගන්නම්කෝ to clear up this whole business. මේ හැම දෙයක්ම ඉවරයක් කරගන්න once and for all කියන එක. By his architectural arrangements, Jagan had isolated himself so thoroughly. Architectural කියන ගෘහ නිර්මාණීය කියන එක. ඊපස්සේ බලමු ජගන් මොනවාද තියන්නේ කියන එක. ෆිල්ම් එක බලනකොට අපිට පෙනේ මේවා. Arrangements කරලා ජගන් තනි වෙනවා, හුදකලා වෙනවා සම්පූර්ණයෙන්ම. That he didn't notice until a fortnight. Fortnight කියන්නේ සති දෙකක්. 2 weeks කියන එක දවස් 14ක් කියන එක. සති දෙකක කාලයක් යනකම් මෙයා දන්නෙත් නෑ ග්‍රේස් මෙතන නෑ කියලා. Grace was no longer there. And that there had been hardly any movement in the front part of the house. ගෙදර ඉස්සරහ කිසිම චලනයකුත් නෑ. One morning, he was so intrigued. දවසක් උදේ දැන් ඇයි සද්දයක් ඇත්තෙම නෑනේ. Intrigued කියන්නේ පැටලිලා. මේ නිශ්ශබ්දතාවය නිසා. That he stood beside his door. එයා එයාගේ දොර ගාව හිටගෙන applied his eyes to the keyhole. යතුරු සිදුරට ඇහැ තියලා බැලුවා. After removing a little paper ball. මේ යතුරු සිදුරෙත් තාත්තා මොකද්ද ගහලා තිබුණේ? කඩදාසි ගුලියක් ගහලා තිබුණා. He had plugged into it. ඒ යතුරු සිදුරෙන්වත් එන්න එපා හුණගස් මට කියලා යතුරු සිදුරෙන් ගහලා තිබුණා. දැන් මේක ඇරලා බලනවා තාත්තා. He saw no one. දකින්න කවුරුවත් නැහැ. But he heard some movement in another room. වෙනත් කාමරයක යාට චලනයක් ඇහෙනවා. He put the plug කඩදාසි කෑල්ල ආපහු ගැහුවා keyhole එකේ. Straightened himself කොන්ද කෙලින් කරගත්තා. Went round by the backyard. ඊට පස්සෙන් ගිහිල්ලා arrived at the front window. ඉස්සර ජනෙල ගාවට ආවා. He stood peering through the half curtain. බාගෙට curtain එකක් දාලා තියෙනවා. මේ curtain එකෙන් තාත්තා එබිලා බලනවා. He couldn't see anything. පේන්න මොකුත් නැහැ. මාලි ඇතුළේ ඉඳලා කතා කරා. කවුද? ජගන් උත්සාහ කරා tiptoe. tiptoeing කියලා කියන්නේ හිමීට යනවා. නේ? ඇඟිලි හිමීට තියලා යන්න උත්සාහ කරා. ටික වෙලාවට පස්සේ මාලි ජනෙලේ ඇරියා කිව්වා you could have knocked. දොරට තට්ටු ගන්න තිබ්බනේ. නෑ නෑ නෑ. මට අවස්ථාවක් උනේ නැහැ කියලා කිව්වා. He tried to tried to retrace his steps through the side lane. යලි පිය තබන්න පිය වර තියලා යන්න උත්සාහ කරා අර පැත්තේ පාරේ පිටිපස්සේ පාරේ. මාලි බලාගෙන හිටියා මොහොතකට තාත්තා දිහා කෑකෝ තාත්තේ කියලා කතා කරා. Jagan was thrilled. Jagan දැන් පොඩ්ඩක් ජොලියක් නේ අඩේ කොල්ලා මට කතා කරනවා දවස් ගානකට පස්සේ තාත්තා කියලා නැවතුණා. කොල්ලා අහනවා why do you prowl around like this? What a prowl කියන වචනේ P R O W L prowl. Prowling විමසිල්ලෙන් ගමන් කරනවා කියන එක. Jagan said in confusion. Jagan පැටලිල්ලෙන් කියන්නේ ko Grace. What I hear? Mali gruffly. මොන gruffly කියන වචනේ gruff කියන්නේ. කර්කශ බව රළු බවෙන් අහනවා. Because I have not seen her for a long time. මම ගොඩක් කල් දැක්කේ නෑනේ මෙයාව. said Jagan. Feeling bold. දැන් පොඩි නිර්භීතකම. ඒ විදිය කතාවක් කියන්න. මාලි මොකද කියන්නේ? How can you hope to see anyone when you have sealed yourself off? ඔයාට ඉතින් කොහොමද කෙනෙක්ව පේන්නේ? ඔයා ඔක්කොම වහගෙන ඉන්නේ. නේ? පිටිපස්ස දොරෙන් යන්නේ. මම මොඩ වැඩක් නෑ කරන්නේ. කියලා කොල්ලා අනිත් පැත්තට කියනවා.
Jagan pretended to attend to a Jasmine bush. Then Jagan බොරුවට නිකන් මේ ළඟපාර තිබුණු පිච්ච මල් පඳුරක් ගාවට ගිහිල්ලා කොලයක් දෙකක් ගලවලා බලන පොඩ්ඩක් මොකක්ද කියලා නේ. As he noticed his neighbor watching them. මොකද දැක්කා අසල්වැසියෙක් මේගොල්ලෝ දිහා බලන් ඉන්නවා. බොහොම ආසාවෙන් බලන් ඉන්නවා. අනුන්ගේ දේවල් වලට හොම්බ දාන කට්ටිය ඕන් තරම් ඉන්නවනේ. Ever since he bought that house. මේ යකා අර ගෙදර ගත්ත දවසේ ඉඳලා this man has done nothing. මේකට කිසිම වැඩක් තිබ්බේ නැහැ. තිබුණ එකම වැඩේ තමයි අපේ ගෙදර දිහා බලන් ඉන්න එක. I wish I had bought it. අනේ මට අවස්ථාව ආපු වෙලාවේ මං ඔක ගත්තා නම් කියලා මට දැන් හිතෙනවා. I wish I had bought it when it was offered. Offered කියන ඉදිරිපත් කරාම. I could have given it to Mali. මට ඒක මාලිට දෙන්න තිබුණා. He would have been near enough and far enough to. බලන්න මේ කතාව. මාලිට ඒ ගේ දුන්න නම් he would have been near enough. එයා මට ගොඩක් ළඟිනුත් ඉන්නවා. ඈතිනුත් ඉන්නවා. බලන්න මේ බැඳීම් කියන ඒවා. මිනිසෙකුගේ බැඳීම් වලට තියෙන ලස්සන කතාවක්. අත්තරින්නත් බෑ. ළඟ තියාගෙනත් බෑ. නේ? ඔයගලන්ට වෙන්නත් ඔක තමයි නේ. දවසක හැමදාම අම්මලා තාත්තත් එක්ක ඉන්න බෑනේ. යන්න වෙනවනේ. දැන් අම්මලාට අත්තර ගන්නත් බෑ. ඒත් අම්මලා තාත්තා වෙනවා. ඈත් කරන්නත් බෑ. නේ ළඟ කරගන්නත් බෑ. ළඟ කරොත් ප්‍රශ්න. ඈත් කරොත් ප්‍රශ්න. Life continues. ජීවිතය යනවා ඉස්සරහට. Jagan was lost in these speculations. Speculations කියන්නේ මේ සිතුවිලි තුල ජගන් අතරමං වෙලා හිටිය පොඩි මොහොතකට මාලි දකිනවා අසල්වැසියාව දැකලා මාලි සප්පෙස් කියන යටපත් කරගත්තා ඔහුගේ සංවාදය. Jagan said, I want to talk to you both. මට ඔයගොල්ලෝ දෙන්නත් එක්කම කතා කරන්න ඕනේ. Why don't you come out? අය දෙන්නත් එක්ක එන්න නැත්තේ එළියට. Mali withered his head from the window. Withered කියන්නේ ගත්තා. යන එලෙන් ඇතුළට ඔළුව ආවා ඉස්තර දොරෙන් එළියට. එයා ඇඳගෙන හිටියේ මහා විකට ඇඳුමක්, dressing gown එකක්. සුදු අඳින ඇඳුමක් මේක. And had stuck his feet into slippers. සරප්පු දාගෙන. He seemed to cower back and recoil from the bright Indian sunlight. Cover back කියන්නේ හැංගෙනවා කියන එක. recoil කියන්නේ ආවරණය වෙනවා කියන එක. සැඟ වෙනවා කියන එක. දැඩි ඉන්දියානු හිරේලියෙන් මේක ආරක්ෂා වෙන්න උත්සාහ කරනවා. It was as if he was unique. හරියට නිකන් සුවිශේෂී අරුම පුදුමති කෙනෙක් වගේ. And could not come out. එයාට එළියට එන්න බැහැනේ. Except with fanfare and appropriate pageantry. කොහොමද pageantry කියන වචනේ? pageantry කියන්නේ උත්සවශ්‍රීය නේ. fanfare කියන දත් හොයන්න පුතේ. fanfare කියන්නේ තූර්ය නාදය කියන එක නේ. සද්ද දාගෙන අර මහරජා එනවා වගේ බෑන්ඩ් ගහගෙන සුරු කුරුත්තන් එක්ක නැතුව මේකට එන්න බෑ වගේ එළියට. ඒ වගේ ස්වරූපයක්. He approached his father and said, තාත්තා කරේල මොකද කියන්නේ? I don't like that guy over there watching us. මං කැමති නෑ අර කාට බලන් ඉන්නවා අපි දිහා. Don't talk loud. අයියෙන් කතා කරන්න එපා. හොඳයි. හරි. ජගන් හිමීට හෝස්ලි කියන රළු හඬින් කියලා කිව්වා. The effort to suppress කියන්නේ යටපත් කරගන්න ඔහුගේ ස්වභාවික තාලය, ස්වභාවික නාදය. To a whisper අපි කොඳුරන්න ගියාම choked උගුර හිර වුණා. Puffed his veins on his neck. නේ veins කියන්නේ නහර. Puff කියන්නේ පිම්බුණා, බෙල්ලේ නහර. He was unused to secrecies. හුරු නෑ ජගන්ට රහස්. රහසෙන් කතා කරලා හුරු නෑ. මාළි මොකද කියන්නේ? Why should we talk in the garden? නේ අපි මේ garden එක කතා කරන්නේ. එයා අපිට යන්න බැද්ද ඇතුළට කියලා ඇහුවා. Jagan was afraid to mention the actual reason. ජගන්ට දැන්
ඇත්ත හේතුව කියා ගන්න බෑ. And slurred over it by slaying. හොඳ slur කියන වචනේ. SLURR slur. flurry කියන්නේ තුනීවට කතා කරනවානේ. දියාරුව කතා කරනවා කියන එක. Over it by saying I thought it was pleasant. නෑ මං හිතුවා කින් මෙතන හොඳයි ප්‍රසන්නයිනේ. හොඳයි. මාලි cynically උපහාසයෙන් සමච්චලෙන් කියනවා. හරි ෂෝයි. ඉර පිච්චෙනවා, ඉර පුපුරු ගහනවා නේ. ළඟ ඉන්නවා කට්ටිය අපේ ප්‍රේක්ෂකයෝ වගේ අපේ දිහා හොම්බදාගෙන නේ. neighbors providing the audience. අසල්වැසියෝ ටිකක් අපිට ඉන්න ප්‍රේක්ෂකයෝ වශයෙන්. ෂෝක් තැන නියමයි කියලා කියනවා. that is cynical. the sting කියන්නේ දෂ්ට කිරීම කියන එක. was lost on Jagan, whose only delight was that he had today caught his son in talking mood. ෂා කොයිතරම් දෙයක්ද. කතා කරන්න පුළුවන් මට්ටමක පුතෙක් අද ඉන්නවා මට. ඉතින් මට ඔක පහර ගහක් ඔය කමක් නැහැ. Let us move on to the shade in that corner. අපි යම් පුතේ අර කොනට හෙවනට. ඒතකොට අර මනුස්සය අපිව පේන්නේ නැහැ. මේ මිනිස්සු වහන්න හදන දේවල් බලන්නනේ. But all the passers by will watch us. යන කට්ටිය ඔක්කොම අපි දිහා බලන් ඉදී. මාළි කිව්වා. ජගන මොකද කියන්නේ? Why should not people look at us? ඉතින් මිනිස්සු අපි දිහා බලපුවාවේ. අපිට මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද අපේ වැරද්ද කියන්නේ? People must respect other people's privacy. That's all. මිනිස්සු අනික් මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕනේ එච්චරයි. මේක British thinking, American thinking. මේගොල්ලෝ අනික් එකා කියන එක හොයන්න යන්නේ නැහැ. වැඩක් නැහැ මිනිස්සුන්ට. We don't find it in this country. මේ රට එහෙම දෙයක් නැහැ නේ. ඇමරිකාවේ කවුරුත් අනුන්ගේ දේ හොම්බ දාන්න යන්නේ නැහැ. If we avoided each other's looks, අපි එකිනෙකාගේ බැල්ම තේරුම් ගත්තේ නැත්නම් අපි කොහොමද අනිත් එකව තේරුම් ගන්නේ? What is one ashamed of? කෙනෙක් ashamed ලැජ්ජා වෙන්නේ මොකටද කියන එක. That is that one's face must be hidden. කෙනෙක් මූණ හංග ගන්න ඕනේ කොයි වෙලාවෙද කියන එක. අපි කොහොමද තේරුම් ගන්නේ? මාලි මේ සංවාදයට මේ විවාදයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔදකිනවා his father in an extraordinarily controversial mood. extraordinarily කියන අසාමාන්‍ය ලෙස controversial කියන සංවාදාත්මක ස්වරූපයක මනස්තාපයක ඉන්නවා කියලා තාත්තා ඉන්නවා කියලා පුතා දකිනවා. he gave up his point. යා කියන්න ගිය එක යා නවත්ත ගත්තා. ජගන් ට්‍රුම්ෆර්න් ජගන්ට ජයග්‍රාහී භාවයක් දැනුණා. කියන්නේ ග්‍රේස් ඇතුලේ ඉන්නවද නැද්ද? මම කැමති දෙන්නත් එක්කම කතා කරන්න පුංචි වැදගත් කාරණාවක් ගැන. She is not here. එයා මෙහෙ නැහැ. එයා ගිහිල්ලා යාළුවොත් එක්ක ඉන්න දවස් කීපයක්. කවද්ද ගියේ? Jagan felt that his son was likely to resent this questioning tone. resent කියන්නේ කැමති නැහැ කියන එක. questioning tone කියන්නේ ප්‍රශ්න විමසීමේ තාලය. So he explained the theme. ඉතින් තාත්තා පැහැදිලි කරන තේමාව. I was wondering if it was not a very long time since I saw. ඉතින් මම ඔබ කාලෙකින් මෙයාව දැක්කේ නෑනේ. ඒකයි මේ කියලා කිව්වා. You have sealed off the middle door. ඉතින් ඔයා මැද දොර වහගත්තානේ. And use the back door. and පිටිපස්ස දොර එන්නේ. What is the idea for that? මොකද මේ කරන්න යන්නේ ඔයා? While Jagan was choosing words for a possible answer, Jagan වචන තෝරගන්නකොට plausible. හොඳ plausible කියන වචනේ. plausible answer කියන්නේ ව්‍යාජ කියන එක, බොරු කියන එක මෙතන. බොරු උත්තරයක් හොයන්න ජගන් උත්සාහ කරනකොට කොල්ල කතා කරනවා. Do you think my business is going to be dropped? ඔයා හිතන්නේ මගේ ව්‍යාපාර නැති වෙයි කියලාද? ඔයා මට දොර වැහුවා කියලා. Our correspondence goes on. අපේ correspondence කියන ලිපි ලේඛන හුවමාරුව කියන එක දිගින් දිගටම සිද්ධ වෙනවා. මම දැනගන්න ඕන මම කොහෙද ඉන්නේ කියන එක. Do you imagine you have made me drop the project? ඔයා හිතන්නේ ඔයා හින්දා මගේ ව්‍යාපාරය වැටලා කියලාද? කොල්ලා තාත්තෙන් අහනවා.
last page. It was a pity, අනේ කනගාටුවක්, දුකක්, that they should be rushing to the edge of the precipice as usual. Edge කියන අගිස්සට ගිහිල්ලා, rushing කියන දුවනවා අගිස්සට. ඔන්න precipice කියන වචනේ. As usual කියන සුපුරුදු ලෙස කියන එක, සාමාන්‍ය ලෙස කියන එක.